ආදරණීය ජීවිතය සමගින් සම්බන්ධ වෙන්නේ. අපි අද දවසේ කතා කරන්න සූදානම් වන්නේ නිරෝගීකම ගැන. විශේෂයෙන් වැඩි අවධානයක් යොමු කරන්න සූදානම් වන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් වැඩිහිටි පාර්ශවයට තමයි මේ රෝග ලක්ෂණයන් සහ මේ රෝගය ඇති වෙනවා කියලා අපි අහලා තියෙන සහ අපි දන්නේ අත්දැකීමෙන් අපි දන්න කරුණු. හැබැයි රෝග ලක්ෂණයන් නැතිවන්න හේතු කාරණාත් එක්ක තමයි අද දවසේ කතා කරන්න සූදානම් වන්නේ අංශභාග රෝග තත්ත්වය පිළිබඳව. අපි පොදුවේ නිකන් කටවිහාරට කියනවා අතපන නැතිවීම, කකුල් පන නැතිවීම, නැත්නම් ඇඟේ එක පැත්තක් පන නැතිවීම, මෙවැනි තත්ත්වයක් නිසා තමයි අංශභාග රෝගය ඇතිවන්නේ කියන කාරණේ අපි දන්නවා. හැබැයි අංශභාග රෝගය ඇති වෙන්න මූලික හේතු කාරණා බවට පත්වන්නේ මොනවද? ඒ අනතුරුව මේක කලක සිට පැවතෙන දෙයක්ද නැත්නම් මේක ක්ෂණිකව ඇතිවන දෙයක්ද? මෙහි රෝග ලක්ෂණයන් කොහොමද අපි හඳුනාගන්නේ කියන කාරණය වගේම තමයි අංශභාග රෝගියෙක් ඉන්න ගෙදරක ඉන්න කෙනෙක් නම් ඔබ කොහොමද ඒ රෝගියාව අපි බලාගන්නේ? අපි කොහොමද ඒ රෝගියාට සහයෝගයක් දක්වන්නේ? මේ කියන කරුණු වලට ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබා දෙන්න තමයි අපි මේ මොහොතේදී සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසට අපේ වෛද්‍යතුමිය සර්වාංග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය ශ්‍යාමලී වෛද්‍ය කුමාරි වෛද්‍යතුමිය. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමියට. අයිබෝන් සුබෝදෑසනක්. වෛද්‍යතුමිය දැන් අංශභාග රෝගය කිව්වම අර මම මුලින් කිව්ව විදිහට තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. හැබැයි මොකක්ද ඇත්තටම මේ අංශභාග රෝගය කියන්නේ? අපි දන්න විදිහට පැත්තක් පන නැතිවීම නැත්නම් අතපය පන නැතිවීම ඔය කාරණිය මම අර මුලිනුත් කිව්වාසේ. නමුත් මම කැමති ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මොකක්ද අංශභාග රෝගය කියන්නේ? කොහොමද ඒක නිර්වචනය වෙන්නේ වෛද්‍ය විද්‍යාවේ? අංශභාග රෝගය කියලා කියන්නේ අපි හඳුන්වන ස්ට්‍රෝක් එකක්. එහෙමත් නැත්නම් ආඝාතය කියලා පොදුවේ පාවිච්චි කරන්නේ ආඝාතය කියන වචනය. සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය පුද්ගලයෝ පාවිච්චි කරනවා දැන් අත්තක් හෝ කකුලක් පන නැති වුණාම අපි කියනවා මේ පැත්තක පන නැතිවීම කියන්නේ අංශයක පන නැතිවීම. ඒතර අංශ භාගය කියලා හඳුන්වනවා. පොදු ව්‍යවහාරයේ එහෙමයි. නමුත් ආයුර්වේදයේ හැටියට මේක වර්ග 4ක් තියෙනවා. එක අංශයක්, ඒ කියන්නේ එක අංගයක් අත්තක් හෝ කකුලක් පන නැත්නම් අපි ඒකට කියනවා ඒකාංගඝාත කියලා. තුනටියෙන් පල්ලෙහ කියන්නේ පාද දෙක වගේ පන නැති වෙනවා නම් අපි ඒකට කියනවා අදරාංගඝාත කියලා. එක පැත්තක් වම හෝ දකුණු පැත්ත පන නැති වෙනවා නම් අපි ඒකට කියනවා පක්ෂාඝාතය නැත්නම් පක්ෂවද කියලා. සමහර අවස්ථාවක හම්බෙකින් අතපය කකුල් දෙක සහ අත් දෙකම පන නැතිවීම අවස්ථාවක් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපි ඒකට කියනවා සර්වාංගඝාත කියලා. හරි. දැන් ওই විදිහට අංශභාග රෝගය කියන එක පැහැදිලි වෙනවා. අංශභාග රෝගෙදි මොකද වෛද්‍යමිනි සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් ඔය කියපු ස්ට්‍රෝක් එකක් එනවා. ඊට පස්සේ මොකක්ද එතනින් සිදුවන ක්‍රියාදාමය බවට පත් වෙන ශරීරය තුළදී? ක්‍රියාදාමය බවට පත් වෙන්නේ සාමාන්‍යයෙන් අපේ මේ මොළයට හොඳ රුධිර සැපීමක් තියෙනවා. එතකොට ඒ රුධිර සැපීමේ අඩාල වීමක් තමයි මේ කියන්නේ මොළයේ කොටසකට රුධිර ගෙන යන වාහිනියක ලේ කැටියක් හිරවීම තුලින්. එහෙමත් නැත්නම් රුධිරය ගෙන යන වාහිනියක් පුපුරා යාම තුලින් එතනින් එහාට හොඳ රුධිර සැපීමක් නැතිවීම තුලින් මොළයේ සෛලමය යන්න පුළුවන්. එම අවස්ථාවේදී එම කොටසින් පාලනය වන ශරීරයේ අවයව අකර්මණ්‍ය වීමක් තමයි මේ ඒකට බලපාන්නේ. ඔය විදිහට තමයි අංශභාග රෝගය ඇතිවන්නේ සහ සිද්ධ වෙන කාරණා බවට පත් වෙන්නේ. දැන් අංශභාග රෝගියෙක් නම් දන්නවා ඔබට ආපු රෝග ලක්ෂණයන් මොනවද කියන කාරණය. හැබැයි අපි අර සූදානම් වෙන්නේ පැනේ දවදාහනමට පෙර සූදානම වැදගත් නිසා මම කැමතියි දැනගන්න මොනවද රෝග ලක්ෂණයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් නැනේ මේ කෙනාට අංශභාග රෝගයක් තියෙන්න පුළුවන් සහ අපිට මේ කෙනාට කව කාලයකදී ඇති වෙන්න පුළුවන්. එහෙම කියලා අපිට හිතන්න පුළුවන් රෝග ලක්ෂණයන් තියෙනවද? දැන් අංශභාගය වැළඳුණු පුද්ගලයෙක් මම කියවනේ දැන් කොටස් දෙකකට වෙන්න පුළුවන් කියලා රුධිර වාහිනියක ලේ කැටියක් හිරවීමෙන් හෝ රුධිර වාහිනියක රුධිර වාහිනිය පුපුරා යාමෙන්. එතකොට එවැනි අවස්ථාවක රුධිර වාහිනිය පුපුරා යන අවස්ථාවක සිහි නැතිවීමක්, වමන යාමක්, ඒ වගේ බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලේ කැටියක් සිරවුණු රෝගියෙකු නිදාගෙන ඉඳලා නැගිටිද්දී තමයි අර රෝග ලක්ෂණ පහළ වෙන්නේ. ඒ කියන්නේ ක්ෂණික රෝග ලක්ෂණ පහළ වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යාට කට පැත්තට යාමක්, නිකන් බැලන්ස් නැහැ වගේ ගතියක්. ඒ කියන්නේ සමබරතාවය ගිලිහීමක්, ඒ වගේම කතා කරන වචන පැටලීමක් නැත්තම් වචන නිකුත් නොවීමක්, අතපා හිරියක්, බර බවක්, ඒ වගේ අවස්ථාවකට පත් වෙන්න පුළුවන් එම රෝගය.
දැන් ඔබ කිව්වා ක්ෂණිකව ඇති වෙන්න පුළුවන් කියන කාරණේ සහ නිදාගෙන ඉඳලා නැගිටිනකොට මේ ලක්ෂණ පහළ වෙන. ඒකේ යම් මොකක් හරි දෙයක් තියෙනවද? ඒ කියන්නේ ඒක ශරීරයට බලපෑමක් එකතු වෙනවද? ලේ කැටිය කිරවීමේදී තමයි අර රෝග ලක්ෂණ නිදාගෙන නැගිටිද්දී පහළ වෙන්නේ. ඒ කියන්නේ ක්ෂණිකව සාමාන්‍යයෙන් සමහරක් රෝගීන්ට කාලයක සිට පවතින පින්නුම් කිරීමක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අධික හිස රදයක්, සැරින් සැරේ මතුවෙන හිස රදයක්, ඒ වගේම අධික ලෙස කෝප වෙනවා. එහෙම නැත්නම් ශබ්ද අසන්න අකමැති, ලුණු රස, ඇඹුල් රස වගේ දේවල් දැනෙන්නේ නැහැ. කාලයක සිට ඒ වගේ සුළු සුළු ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ රෝග ලක්ෂණ තිබුණත් ක්ෂණිකව කෙනෙක්ට එන්නත් පුළුවන්, නැත්නම් කාලාන්තරයක් ඉඳලා මේ දේවල් මේ ලක්ෂණයන් තිබිලා කෙනෙක්ට අංශභාග රෝග තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේ දෙපැත්තටම ඉඩහසර තියෙනවද? එහෙම නෙමෙයි. සමහරක් රෝගීන් දැනුම් දීලා තියෙන දැන් ලේ කැටිය කිරවුණු වගේ තත්ත්වයක් උඩදී අංශභාගය හැදෙන රෝගීන් කාලයක සිටලා මෙහෙම මට ඔළුව කැක්කුමක් තියෙනවා, මට හිරි ගතියක් තිබුණා, ගොඩක් තරහ යනවා, මේ රස දැනෙන්නේ නැති ගතියක් තිබුණා කියලා කියන අවස්ථා තියෙනවා. නමුත් අංශභාග රෝගී තත්ත්වයක් ගොඩක් වෙලාවට ක්ෂණිකව තමයි පෙන්නුම් කරන්නේ. අපි අර හිතන්නේ නැති වෙලාවක ඒකනේ නේද අසනීප වෙනවා කියලා අපි කියන්නේ. හොඳට හිටියා ඒක පාට අංශභාග රෝග තත්ත්වයව කියලා කියන්නේ. ඒකයි ක්ෂණිකව මේ රෝග ලක්ෂණයන් නැතිවන්නට තියෙන ඉඩහසර වැඩි. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ නිසාම තමයි අපි අද දවසේ අංශභාග රෝග ලක්ෂණයන් සහ ඇතිවන්නේ ඇයි කියන කාරණේ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේක සුව කරගන්න පුළුවන්ද නැත්නම් මොනවද තියෙන ප්‍රතිකර්ම කියන කාරණේට අපි එන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අතපය පල නැතිවීම දැන් ඔබතුමිය අර මුලින් කිව්වා කට පැත්තට යෑම පිළිබඳව අපි කතා කරනවා සහ අහලා තියෙනවා නිකන් දකිනවා. හැබැයි තවත් එවැනි දේවල් ඇති වෙන්න පුළුවන් ද රෝගියෙකුට තවත් මොන හරි ලක්ෂණයක් ඇති වෙන්න පුළුවන් ද දැන් අතපය පල නැතිවීමට අමතරව තවත් ලක්ෂණ නැති වෙන්න පුළුවන්ද? දැන් අංශභාග රෝගය වැදුනාට පස්සේ තවත් සංකුලතා ඇති වෙන්න පුළුවන්. ගිලීමේ අපහසුව. ඒ කියන්නේ ආහාර හෝ දීර්ඝමය ද්‍රව්‍ය ගිලීමේ අපහසුව ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් දැනගත්තම සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුළත සමහරක් පුද්ගලයන්ට ඒ තත්ත්වය පහව යනවා. නමුත් ඒ කියන්නේ මම දැන් මුලින් සඳහන් කර තත්ත්වයන්. නමුත් අපි ඒක නොසලකා හැරින්න හොඳ නෑ. ඒ කියන්නේ සති 2-3ක් ඇතුළත හෝ මාස 3ක් ඇතුළත බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අංශභාගය බරපතල විදිහට වැළඳෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු දැන් අංශභාග රෝගය මේ ඇති වුණා කියලා දැන් අර වගේ තත්ත්වයන් පෙන්නුම් කරනවා කියලා. ඒ වගේ පුද්ගලයෙක් හඳුනාගත්තට පස්සේ කියන්නේ කට පැත්තට යාමක්, එතකොට බැලන්ස් නැහැ වගේ ගතියක්, මොකක් හරි රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට ගිලීමේ හැකියාව සම්බන්ධව අපිට හරි වැටහීමක් නැති නිසා කිසිම දෙයක් කවන්න පොවන්න හොඳ නැහැ. වහම රෝහල් ගත කරන්න ඕනේ එවැනි අවස්ථාවක් දැනගත්තොත්. ඇත්තටම වයිටමිනේ දැන් මේ අපි කතා කරනකොට කිව්ව ස්ට්‍රෝක් එක පමණයිද මේ රෝගයට හේතු බවට පත් වෙන්නේ? වෙනත් යම් හේතු කාරණා ඉනවද? නැත්නම් මොකක්ද ඇත්තටම මේ රෝගයට තියෙන හේතුව බවට පත් වෙන්නේ? මට තව දෙයක් සඳහන් කරන්න ඕනේ. මේ දැන් අපි සංකුලතාවලට තවත් දේවල් එකතු වෙනවා. ගිලීමේ අපහසුතාවය හැරෙන්න හෘද ස්පන්දනයේ අක්‍රමිකතා, එතකොට ඇස්වල දුර්වලතා, සමහරක් වෙලාවට මේ එකවර ඇතිවන පෙනීමේ දුර්වලතා සමහරක් අයට දෙගුණ වෙලා පේන්න පුළුවන්. එහෙම නැත්නම් බොඳ වෙලා පේන්න පුළුවන්. ඒ වගේම කටින් කෙල වැగిරීම, කට පැත්තකට යාම, සිහිමද ගතිය, ඒ වගේ දේවල් ඇති වෙන්නත් පුළුවනි. ඔබ තමයි හේතු බවට පත් වෙන්නේ සහ ලක්ෂණන් බවට පත් වෙන්නේ. දැන් ඔබත් මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් බය වෙන්න එපා නේද? වෙනත් රෝගියක ලක්ෂණයක් බවටත් පත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ නිසා මේ පරිස්සම් වෙන්න තමයි මේ කාරණාව ගැන අපි පැහැදිලි කරන්නේ. විශේෂයෙන්ම මේවා මේ කලක ඉඳලම මේ දේවල් පැවතගෙන එන දේවල්ද නැත්නම් කොහොමද කියන කාරණේ අපි දන්නේ නැති නිසා. හැබැයි වෛද්‍යතුමිනේ දැන් අපි කාලාන්තරයකට කලින් දැන් අපි එහෙම වෛද්‍ය විද්‍යාව තාක්ෂණය අතින් දිනු වෙලා තිබුණේ නැහැ නේ. හැබැයි දැන් අපිට හොයාගන්න පුළුවන් ද කාලයකට පෙර අපිට මෙවැනි ලක්ෂණයක් නේද? අපිට කාලයකදී මෙවැනි තත්ත්වයක් ඇති වෙයිද කියන කාරණය අපිට කොහොමද දැනගන්න පුළුවන් ද? රෝගය හට ගනීද කියන කාරණේ අපිට දැනගන්න අවස්ථාවක් තියෙනවද? තියෙනවා. දැන් මම කලින් සඳහන් කරා වගේ අංශභාග රෝග තත්ත්වයක්මයි කියලා කියන්න බෑ. දැන් හිරිවැටීමක් තිබුණා, ඔළුව කැක්කුමක් තිබුණා කියලා. නමුත් මම කිව්වේ ඒක සමහරක් මේ රෝගීන් ඒ වගේ මේ
කියා සිටිනවා මෙන්න මේ විදිහට මට තිබුණා කාලයක් තිස්සේ කියලා. ඒක සමහරකට සතියක් දෙකක් ඇතුළත වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ අපිට මේක දැනගන්න විදිහකුත් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 40ට වැඩි පුද්ගලයෙක් නම් තමන්ගේ රුධිර පීඩනය මැන ගැනීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් අධික රුධිර පීඩනයක් තියෙනවද කියලා අපි නිගමනය කරන්නේ තමන්ගේ වයස මට්ටමට වඩා තිබිය යුතු රුධිර පීඩනයට වඩා වැඩිපුර රුධිර පීඩන දිගු කාලයක් තිස්සේ පවතිනවා නම් අපි කියනවා අපි යාට අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා කියලා. ඉතින් අපි එකවරම මේ මැනපු ගමන්ම මේ අධික රුධිර පීඩනය තියෙනවා කියලා තීරණය කරන්න අවශ්‍ය නැහැ. අපි කීප වාරයක් සතියකට සැරයක් හෝ කීප පාරක් මැනලා බලලා මේ විදිහටම පවතිනවා නම් අපි ඒකට සුදුසු පිළියමක් යොදන්න ඕනි. ඒ වගේම තමයි දියවැඩියාව තත්ත්වය සහ මේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම නිසා මේ බොහෝ දුරට අංශභාග තත්ත්වයට හේතුවක් වෙන්න පුළුවන් මේ කාරණා තුන. ඊට අමතරව අධික දුම්පානය, එතකොට දිගටම අධික මේ මත්පැන් පානය, නිතරම කෝප වෙන අය, නිතරම ක්‍රෝධ කරන අය, මානසික පීඩන තියෙන අය, ඒ වගේ අයටත් හෘදය යම් යම් දුර්වලතා, ඒකට රුධිරයේ තියෙන යම් යම් ලේ කැටි ගැසීම් වැනි ඝනත්වය වැඩි වීම වැනි රුධිරයේ යම් රෝග නිසාත් මේ අංශභාග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දැන් හොඳ තැනකට ආවේ නේද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ දැන් වෛද්‍යතුමිය මුලින් කිව්වා වගේ ස්ට්‍රෝක් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකදී අපිට මේ වැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් අපි ඔය කියපු විදිහට අධික රුධිර පීඩනය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ අපි හෘද රෝග තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි ඊට අමතරව හොඳ දෙයක් කිව්වා. ක්‍රෝධය සහ මං හිතන්නේ වෛර කිරීම නේද? ඒ දේවල් හිතට එනකොට ඒතරොලි මොකද්ද වෛද්‍යතුමිය වෙන්නේ? අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාත්මකව දැන් වෛද්‍ය ක්‍රම මගින් අපි ඇත්තටම වෙනවා කියලා අහලා තියෙන මෙවැනි තත්ත්වයක් නැති වෙන. ඔබ ඔය කියපු කාරණාවන් වලට කොහොමද මේ දේවල් එකතු වෙන්නේ? ඒව මානසිකව අපිට බලපෑමක් එකතු කරනවද? ඔව් දැන් නිතරම ක්‍රෝධ වෙන කෙනෙක්, නිතරම වෛර කරන කෙනෙක්, නැත්නම් හරිය හැමතිස්සෙම තරහ ගන්න කෙනෙක්ට හැමතිස්සෙම රුධිර පීඩනය වැඩි. එයා හැමතිස්සෙම ඒව ගැන කල්පනා කරනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට ඒ මොලේ යම් යම් ආබාධ ඇති වෙන පුළුවන් පීඩනය වැඩි නිසා මේ ඒ කියන්නේ රුධිර නාල පුපුරා යෑම, ඒ වගේ අධික කෝපය නිසා, ඒ වගේම අපි හිතමු සමහරක් අය ඉන්නවා ව්‍යායාම අධිකව කරන අය වගේම ව්‍යායාම නොකරන අයටත් මේ තත්ත්ව බලපාන්න පුළුවන්. අධි ස්ථූලතාවය, ඒ වගේම අනවශ්‍ය විදිහට කෘත්‍රිම ආහාර ගන්න අය, ඒ වගේ අයට උනත් මේ යම් යම් රෝගී තත්ත්වයන් නිසා ආඝාත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ශනික ආහාර නම් දැන් වර්තමාන සමාජයේ ගොඩාක් වැඩි නේද? ඉතින් ඒ නිසා තරුණ පරපුර බොහොම පරිස්සම් විය යුතු කාලයක්. වෛද්‍යතුමනි දැන් ඔතනටම ආපු නිසා මම අහන්න කැමතියි. දැන් අර ඔබතුමියත් කිව්වා වයස අවුරුදු 40න් පස්සේ වගේ අපිට පුළුවන් පරීක්ෂණයන් සිදු කරගන්න මේ කාරණය සම්බන්ධයෙන් කියලා. හැබැයි අපි දකිනවා නේද දැන් අවුරුදු 30 35 කාල සීමාවෙදීම ආඝාත තත්ත්වයටපත් වෙනවා, නැත්නම් අංශභාග තත්ත්වයටපත් වෙනවා අපි දන්නවා. සහ අපි මාධ්‍යයන් මගින් උනත් ඕනතරම් දැකලා තියෙනවා මෙවැනි රෝගීන් ඉන්නවා කියලා. මේකට හේතු කාරණා බවට පත් වෙන්නේ අපේ මේ අවතුම් පැවතුම් වල වෙනසක් නිසා ඇතිවන වෙනත් රෝග ලක්ෂණන්ට කොහොමද? මේ රෝගයට මේ වයස් භේදයක් නැහැ. ඕනනම් කුඩා ළමයෙක් අපි ඔකට උත්තරේ දෙමු. පුංචි අවසරයක් දෙන්න. අපිට වෙලාව බලන්න ඕන. අපි වෙලාව බලලා ඒක තමයි. හරි, අපි කතා කරමු එතුමිනි. අපි කියමු කොහොමද වයස් සීමාවක් තියනවද සහ වයස් සීමාව අදාළ වෙනවද නැත්නම් වයස් සීමාවල් වලට බලපෑමක් එකතු කරන්නේ මොන වගේ හේතුද කියලා. මෙම රෝග තත්ත්වයට වයස් සීමාවක් නැහැ ඇත්තටම. හැබැයි බොහෝ වයසක පුද්ගලයන්ට 80%ක විතර ප්‍රමාණයට ආඝාත තත්ත්වයන් වැළඳෙන්න පුළුවන්. තරුණයට නම් 20%ක වගේ ප්‍රමාණයකට තමයි දත් අණුව තීරණය වෙලා තියෙන්නේ. ඒ වගේම අපි හිතමු පොඩි ළමයෙක්ට පවා මොළයට සිදුවන ආබාධ නිසා, ඒ කියන්නේ මේ බබාව ගැනීමේදී පාවිච්චි කරන උපකරණ හේතුවෙන්, තදවීමෙන්, ඒ වගේ මොනවා ආබාධ නිසාත්, කක්කල් කැස්ස වැනි තත්ත්වයන් නිසා මස්තිෂ්ක ප්‍රදාහය සහ මස්තිෂ්ක වෘත්ති ප්‍රදාහය, ඒ කියන්නේ එන්කෙෆලයිටිස් සහ මෙනින්ජයිටිස් යන රෝග තත්ත්වයන් නිසා පොඩි අයටත් හදිසි අනතුරු, හිසට සිදුවන හදිසි අනතුරු නිසා අපි හිතමුකෝ රියානතුරක් හෝ නැත්නම් උඩකින් වැටීමක් හෝ ඒ වගේ තත්ත්වයකදී හිස් කබල බිඳී යාමෙන්, තෙරපීමෙන්, මොළයට සිදුවන හානියකින් ඒ වගේ තරුණ අයට
ඒ වගේම දුම් පානය, මත්පැන් පානය කරන අයට මේ ආඝාත තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔය හේතු කාරණා නිසා අංශභාග රෝග තත්ත්වය නැත්නම් ආඝාත තත්ත්වය ඇති වෙන්න ඉඩකඩ වැඩි. දැන් අපි අද දවසේ කතා කරන්නේ විශේෂයෙන්ම කොහොමද අපි පරිස්සම් වෙන්නට ඕන කියන කාරණයටත් එන්න ඕනනේ. නිවසකදී කෙනෙක්ට අපි වෛද්‍යතුමිය කිව්ව ශනිකව මේ අංශභාග රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියන කාරණය. වෛද්‍යතුමිය දැන් ගෙදරදී කෙනෙක්ට අංශභාග රෝග තත්ත්වය හෝ ඒ ලක්ෂණයන් පහළ වෙනවා. ශනිකව පහළ වීමක් සිද්ධ වෙනවා. නිවසේ ඉන්න අය මොනවද කරන්න ඕන? අපි ඒ රෝගියා බලා ගැනීම අපි අවසානයේට කතා කරමු. ශනිකව මේ රෝග ලක්ෂණයන් පහළ වෙන කෙනෙක් නම් ගෙදරකදී අපි දකිනවා. අපි හිතමු මේ සැනින් පහළ වෙනවා මේ රෝග ලක්ෂණයන්. කටපැත්තට යමක් වෙන්න පුළුවන් අර ඔබතුමිය කියපු ලක්ෂණ. එවැනි අවස්ථාවක කොහොමද ක්‍රියා කරන්න ඕනේ? මොනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේද නැත්නම් නිවසේදී කරන්න අපිට මොකක් හරි දෙයක් තියෙනවද කොහොමද? ඇත්තටම නිවසේදී කරන්න ලොකු ප්‍රථමාධාරයක් නැහැ. මොකද අපි දන්නේ ඒ අවස්ථාවේ රෝගයාගේ තත්ත්වය කෙසේද කියලා. අධිකව රුධිර පීඩනය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ගිලීමේ අපහසුතාව තියෙන්න පුළුවන්. එතකොට කන්න බොන්න හැම දෙන්න හොඳ නැහැ. එයාට ඇවිදින්න බැරි කෙනෙක් නම් වම් පැත්තට ඇල කරලා දිගා කරවලා රෝහලට ඉරගෙන යාම තමයි වඩා සුදුසු. නැතහොත් අපි ඒ වෙලාවට මොන හරි බොන්න දෙන්න ගියොතින් හෝ කන්න දෙන්න ගියොතින් ඒවා පෙනහළු වලට ගිහිල්ලා ඒ ලෙඩා මිය යන්න උනත් පුළුවන්. මොකද ඒ අවස්ථාවක ඒ රෝගියා සමහරක් අය සිහි කල්පනාව නැතිව ඉන්නේ. ඒ වගේම යාට තනියෙන් ඇවිදින්න දෙන්නත් හොඳ නැහැ. යාගේ ඇස්වල දුර්වලතාවයක් තිබුණොතින් වැටෙන්න පුළුවන්. ඊට වඩා බරපතල දේවල් තව සිද්ධ වෙන්න පුළුවන්. ගොඩක් පරිස්සම් විය යුතු කාලයක් නේද? දැන් වෛද්‍යතුමියනි මේ ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අංශභාග රෝගිය හැදිලා හොඳ උනායින් පස්සේ නැවතත් ඇති වෙන්න පුළුවන් කියන කාරණය. එහෙම ඇත්තටම ඇති වෙන්න පුළුවන්ද නැත්නම් අපි කියමුකෝ සුව වෙනවා කියලා කෙනෙක්ට රෝග තත්ත්වයන් නැවිලා ලක්ෂණයන් නැවිලා වෛද්‍ය උපදෙස් ලබාගෙන සුව වෙනවා. හැබැයි පසු කාලිනව නැවතත් ඒක එන්න පුළුවන්ද? ඔව් පසු කාලිනව නැවතත් එන්නත් පුළුවන්. හේතුව නිවැරදි ආකාරයට රුධිර පීඩන පාලනය නොකිරීම, දියවැඩියාව හා කොලෙස්ටරෝල් තත්ත්වයන් පාලනය නොකරගෙන නැවත පරණ විදිහටම දැන් දුම්පානය කරන කෙනෙක් හෝ එහෙම නැත්නම් මත්පැන් පානය කරන කෙනෙක් හෝ නම් ඒ විදිහටම තමන්ගේ ජීවන රටාව හරියට ගෙනියන්නේ නැතිනම් ඒ වගේම අර කෝප ක්‍රෝධ කරනවා නම් මානසික ප්‍රශ්න තියෙනවා නම් මේ වගේ කෙනෙක්ට නැවත ආඝාත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සුව වෙන්න කොච්චර කාලයක් යයිද කෙනෙක්ට හැදුනන් පස්සේ? හැබැයි අපි දකිනවා නේද සුව කරන්න බැරි රෝගීනොත් ඉන්නවා නේද? සුව කරන්න බැරි පිරිසකුත් ඉන්නවා. සුව කරනවා නම් කොච්චර කාල සීමාවක් යනවද සුව වෙන්නට රෝගියෙක්ට මේ ලක්ෂණ ආවෙන් පස්සේ? ඔව් දැන් සාමාන්‍යයෙන් අංශභාග රෝගය නැත්නම් ආඝාතය මම කියවනේ වම් පැත්තට හෝ දකුණු පැත්තට හැදෙන්න පුළුවන් කියලා. එතකොට දකුණු මොළයේ දකුණු පැත්තට හානියක් සිදු වෙලා තියෙනවා නම් තමයි අපේ වම් පැත්ත අඩපණ වෙන්නේ. ඒ වගේම මොළයේ වම් පැත්තට හානියක් සිදු වෙලා තියෙනවා නම් තමයි ශරීරයේ දකුණු පැත්ත අඩපණ වෙන්නේ. එතකොට ඒ අනුව තීරණය වෙනවා සහ රුධිර වාහිනියක පුපුරා යාම නිසා ඇතිවන ඒ කියන්නේ ඒකේ හානියේ ප්‍රමාණයත් එක්ක අපිට තීරණය කරන්න පුළුවන් මේ රෝගියා කොච්චර කාලයකින් හොඳ කරන්න පුළුවන්ද කියලා. දැන් ලේ කැටියක් කිරවීමේ වගේ තියෙන රෝගියෙක් නම් බොහෝ ඉක්මනට සනීප වෙනවා. සාමාන්‍යයෙන් හැදිලා තියෙන විදිහ අනුව දැන් අතපය හතරමද එහෙම නැත්නම් එකක්ද මෝනේ කටපැත්තට ගිහිල්ලා විතරද එහෙම ඒ අනුව යොදන ඖෂධ සහ ඒ වැය කරන රෝගියා කෙරෙහි දක්වන සැලකිල්ල මත සහ ආහාර පාන සහ යොදන බාහිර ප්‍රතිකාර මගින් ඉක්මනින් සනීප කරගන්න පුළුවන්. දැන් සුව කරන්න බැරි වෙන්නේ මොන වගේ රෝගින්ද වෛද්‍යතුමියනි? දෙකනේ වයස් සීමාව පහු කරන පිරිසකද නැත්නම් කොහොමද සුව කරන්න? සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම අපි ඒක හැමෝම දන්න කාරණයක්නේ. සුව වෙන ප්‍රතිශතයයි සුව නොවන ප්‍රතිශතයකුයි දෙකක් තියෙනවා. මේ සුව නොවන ප්‍රතිශතය සුව නොවන රෝගියෙක් බවට පත් වෙන්නේ මොකක්ද හේතුව බවට පත් වෙන්නේ? සුව නොවන රෝගියෙක් බවට කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ මේ හානිය බොහෝ වැඩි රෝගියෙක් කියලා. එහෙම කෙනෙක් යම් පමණකට දැන් සාමාන්‍යයෙන් අංශභාග තත්ත්වයක් ඇති වුණාම තවත් සංකෘත ඇති වෙනවනේ. මුත්‍රා පහ වෙනවා, ඉබේම කටින් කෙල වැగిරෙනවා. එතකොට මල පහ වෙනවා. එයාට කිසිම පාලනයක් නැහැ. ඒ වගේ කල්පනාව නැති වෙනවා. නමුත් ටික කාලයක් ඇද්දී ඖෂධය දීමේදී සහ මේ
කරන ප්‍රතිකාර වලින් ඒ තත්ත්වයන් මගහැරිලා යනවා. නමුත් අපි හිතමුකෝ ලොකු හිසට සිදු ලොකු අනතුරකින් වෙච්ච දෙයක් ඒ වගේ අවස්ථාවක අර මේ කැටියක් හිර වෙනවාට වඩා අර එහෙම අනතුර සිදු වෙච්ච කෙනෙක්ගේ මේ රෝගී තත්ත්වය යම් පමණකට ඉතුරු වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ලේ කැටියක් හිර වෙලා පොඩි සාමාන්‍ය විදිහට අංශභාග හැදිච්ච කෙනෙක්ට ඒක සම්පූර්ණයෙන්ම ලේ කැටිය දිය වෙලා ගියාට පස්සේ යථා තත්ත්වයට ඇවිල්ලා එහෙම එකක් හැදුනේ නැහැ වගේ වුණත් ඉන්න තරම් සුව වෙනවා. සමහරක් අයගේ යම් ප්‍රමාණයකට ඉතුරු වෙනවා. හොඳයි. ඇත්තටම අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට යන දවසේ කතා කරන්නේ විශේෂයෙන්ම මේ ලක්ෂණයන් සහ කොහොමද අපි සුව කරගන්න ප්‍රතිකර්මයන් කරන්න කියන කාරණේ අපි කතා කරනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආඝාත තත්ත්වය නැත්නම් අංශභාග රෝග තත්ත්වය සුව කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක කොහොමද ප්‍රතිකර්මයන් එකතු වෙන්නේ කොහොමද? ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් එකතු වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. අංශභාග තත්ත්වය සඳහා ආයුර්වේදයේ බොහෝ ප්‍රතිකාර තියෙනවා. සාර්ථක ප්‍රතිකාර, බාහිර ප්‍රතිකාර සහ අභ්‍යන්තර වශයෙන් යොදන ප්‍රතිකාර තියෙනවා. ඔය ඒ කියන්නේ රෝගියාගේ තියෙන ඒ අවස්ථාවල තියෙන තත්ත්වය අනුව යොදන්න පුළුවන් කෂාය වර්ග, ගොලිකාර්ක චූර්ණ, ඒ වගේම දළු අනුපාන වර්ග කියලා තියෙනවා. පංචකර්ම ප්‍රතිකාර යොදන්න පුළුවන්. ස්නේහ හා ස්වේද, ඒ කියන්නේ පංචකර්ම කියන ප්‍රධාන කර්මවලට පෙර කරන පූර්ව කර්ම තියෙනවා. ඒවට අපි කියනවා මේ ස්නේහ හා ස්වේද කර්ම කියලා. ඒ කියන්නේ ස්නේහ කර්ම කියන්නේ තෛලබ්බංගය. ආයුර්වේදයේ බොහෝ රෝගවලට තෛලබ්බංගය පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම ස්වේද කර්ම කියලා කියන්නේ දහඩිය ගැල්වීම. එතකොට අපි ඒක ඖෂධ පොට්ටනේ සහ ඒ රෝගියා සඳහා සුදුසු තෛල වර්ග භාවිත කරලා සම්බාහනය කිරීමක් සහ බෞද්ධ චිකිත්සක ක්‍රමවේදයක් ඒ කියන්නේ ව්‍යායාම කරවීමක් කරනවා. හොඳයි. දැන් ආහාර වලින් පරිස්සම් වෙන්න ඕනේද එහෙම රෝගියෙක් නම් කොහොමද? සහ උපදේශන සේවාවක් ලබා ගැනීම අවශ්‍යයිද? කොහොමද Taman කටයුතු කරන්න ඕනේ? කොහොමද ඇවතුම් පැවතුම් වල වෙනස ඇති කර ගන්න ඕනේ කියන කාරණයට දැන් ඔබතුමිය ඔය කියපු ව්‍යායාම පිළිබඳව එතකොට නිවසකදී හෝ සුව වෙලා ගියාම මේ දේවල් කරන්න ඕනේද? ඒ කාරණයට ආහාර සහ උපදේශන සේවාවන් තියෙනවද? ඔව්. ආහාර සහ දැන් අපේ මේ අංශභාග රෝගය කියන්නේ වාත රෝගයක්. වාත රෝග 80ක් තියෙන එකකින් ප්‍රධාන තැනක් ගන්න මේ රෝගය තමයි අංශභාගය කියලා කියන්නේ ආයුර්වේද හැටියට. ඉතින් අපි එතකොට මේ වාතය මේ කෝප වීමෙන්, වෘද්ධි වීමෙන් ඇතිවන මෙම රෝගය නිසා මේ රෝගයට වාත උපක්‍රමය කියන්නේ වාතය අඩු කිරීමේ ක්‍රමවේදයන් සහ මේ ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනි. එතකොට අපි කියනවා බර ආහාර ඔය කොස් පොලොස් වගේ වම්බොඩු වණ්ඩක්ක ඒ වගේ ඇට වර්ග වගේ දිරවන්නේ නැති ආහාර ඒ රෝගියාට දෙන්නේ නැහැ. හැබැයි පෝෂණය ඇති වෙන ආකාරයට ඒ රෝගියාගේ තත්ත්වය බලලා සමහර රෝගීන් ඉන්නවා දියර විතරක් ගන්න පුළුවන් ටික කාලයක් යනකම්. එතකොට අපි පෝෂණය ඇති වෙන විදිහට ඒ ආහාර යොදන්න ඕනි. ඒ වගේම පංචකර්ම ප්‍රතිකාර මගින් මේ වාත තත්ත්වය පාලනය කරන්න පුළුවන්. දැන් අංශභාග රෝගීන් සැලකිලිමත් විය යුතු කරුණු කාරණා රසක් තමයි වෛද්‍යතුමිය කතා බහ කරේ. විශේෂයෙන්ම වෛද්‍යතුමියනේ අපි සාමාන්‍යයෙන් නිකන් කතා කරනකොට හැමෝම කියනවානේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් මගින් සුව වෙන ටික කාලයක් යනවා කියලා. හැබැයි අංශභාග රෝගියෙකුටත් ඉක්මනින් තමන්ගේ මේ තියෙන අංග චලනයන් නිවැරදිව ක්‍රියා කරන ආකාරයට එහෙමනේ අපි කැමති හැමෝම. එහෙම රෝග ලක්ෂණයන් ආපු කෙනෙක් නම් රෝගිය වැළඳිනු කෙනෙක් නම් ඇත්තටම කොච්චර කාල සීමාවක් යනවද නිවැරදිව සුව කරන්න? ඒක නැත්තම් එකිනෙකනාගේ ශරීරයන් වලට ප්‍රතිශක්තිකරණයක් පද්ධතියත් සමගින්ද ඒ දේවල් බලපෑමක් එකතු කරන්නේ කොහොමද? මට ඊට අමතරව තව දෙයක් කියන්න ඕනි. දැන් අපි රෝගී බලාගැනීමේදී සමහර රෝගීන් ඉන්නවා මුකුත්ම තමන්ගේ වැඩක් කරගන්න බැරි රෝගීන්. ඒතර වෙන කෙනෙක්ගේ සහාය ලබා දෙන්න ඕනේ. එයාව දිරිමත් කරන්න ඕනේ. ඇඳේම ඉන්න රෝගියෙක් නම් පැය දෙකෙන් දෙකටවත් ඉරියව් මාරු කරන්න ඕනේ. දෙපැත්ත හරවන්න ඕනේ. ඒ වගේම අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් හරි ඇවිදින්න පුළුවන් රෝගියෙක් වුණත් වාඩි කරවලා තියෙන එක හොඳ තමයි හොඳ. නිතරම නිදාගෙන ඉන්න එතරම් සුදුසු නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම දැන් ඔය ඔබ කියන්නේ මේ රෝගියෙක් බලා ගන්න ආකාරයද? දැන් මම කලින් ඒකට තමයි පොඩ්ඩක් අර මගරිචාක් එකතු කරේ. එතකොට දැන් මොකක්ද ඔබත් මේ ඇහුවේ ඊළඟට
නෑ මම ඇහුවේ දැන් සුව වෙන්න කොච්චර කාලයක් යනවද? දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අපි රෝගීන්ට ඖෂධ ලබා දෙනවා. ඉන් අනතුරු කොපමණ කාලයක් යනවද නිවැරදිව සහ අපි කියන විදිහට සුවයක් ලබා ගන්න? එක රෝගියාගෙන් රෝගියාට කාල සීමාව වෙනස් වෙනවද නැත්නම් කොයි ආකාරයෙන්ද? ඔව් එක රෝගියාගෙන් රෝගියාට කාල සීමාව වෙනස් වෙන්න පුළුවන්. මම අර මුලින් කිව්වා වගේ බරපතල තත්ත්වයක් එක්ක හැදුණු කෙනෙක්ට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම ලේ කැටියක් කිරවීම වගේ සාමාන්‍ය සුළු ආබාධ සහිතව ඇති වෙච්ච රෝගියෙක් ඉතා ඉක්මනින් සනීප කරන්න පුළුවන්. ඉතින් ඒකට ආයුර්වේදයේ තියෙන බෙහෙත් ද්‍රව්‍ය සහ බාහිර ප්‍රතිකාර ආහාර විහරණ උතොර සාත්තු සේවකයාගේ කැපවීම එතකොට යාව දිරිගැන්වීම ඒ වගේ දේවල් එක්ක තමයි රඳා පවතින්නේ කොච්චර කාලෙකින් සුව වෙනවද කියලා. සාත්තු සේවය පිළිබඳ කියන නිවසකදී නම් කෙනෙක් බලා ගන්න ආකාරයෙන් නිවැරදිව අපි කියමුකෝ කොහොමද බලා ගන්න ඕනි කියලා. ඒ කෙනාට අර ඔබතුමිය කිව්වා වගේ ඇත්තටම ඇවිදින්නම නොහැකි කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් පොඩ තමන්ගේ වැඩ කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට නිවසක බලා ගන්න කෙනෙක් නම් ආහාර පාන දිය යුත්තේ කොහොමද සහ එදිනදා ජීවිතයේ අවතුම් පැවතුම් එක්ක කොහොමද ව්‍යායාම වලට සහයෝගයක් ලබා දෙන්න ඕනද නැත්නම් මේ අතපයනේ අපි කියන විදිහට ඒ වලට අපි අය කියන තෙරපි තියනවනේ ඒක ප්‍රතිකර්මයන් කොහොමද වෛද්‍යමිනී ඒක සම්බන්ධ වෙන්නේ රෝගියෙක් බලාගන්නේ කොහොමද? දැන් රෝගියෙක් බලා ගන්න පුද්ගලයා තමයි දන්නේ රෝගියාගේ මේ තත්ත්වය කොහොමද කියලා ළඟම ඉන්න කෙනා. සමහරක් වෙලාවට එම රෝගීන්ට මලබද්ධය ඇති වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට Tamanට කල්පනාව නැතිනම් එයාට කියන්න තේරෙන්නේ නැහනේ. කතා කරගන්න බැරි නම්. එතකොට ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ මේ රෝගියාගේ දිනදා මේ කෘත්‍යයන් සිදු වෙනවද? එතකොට සේම අවස්ථාවක් සේම හැම වැඩිද? එතකොට ඒ වගේ අයට නාවන්න කරන ඒවා කරන්න හොඳ නැහැ. ඒ වගේ හෙදකම සම්බන්ධව දැනුවත් කෙනෙක් වෙන්න ඕනි රෝගියා බලා ගන්න. ඒ වගේම ආහාර දීමේදී අපි හිතමුකෝ එයාගේ හොඳට වැඩ කරන්න නැහැ කියලා උගර හොඳ ගිලීමේ අපහසුතාවය තියෙනවා කියලා. ඒතර ඒ වගේ කෙනෙක්ට වතුර පෙවීමේදී පවා අර පිට උගර යාම නිසා නියුමෝනියා තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා කල්පනාවෙන් බලාගෙන කරන්න ඕනේ මේ බලාගෙන සාත්තු සේවකයා. දැන් වෛද්‍යමිනී දැන් ඔය අංශභාග රෝග තත්ත්වය වැළඳෙන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ ඔබතුමිය පැහැදිලි කරා මොනවද හේතු බවට පත් වෙන්නේ කියලා. ඉන්න අනතුරුව ගියාම ඔබ කතා කරන්නේ විවිධ රෝගයන් එන්න පුළුවන්. අධික රුධිර පීඩනය, එතකොට හෘද රෝග, ඒ සම්බන්ධයෙන් එන්න පුළුවන් කියන කාරණේ කියෝ. ඒ ඖෂධات ලබා ගන්න ගමන්ම මේකට ප්‍රතිකර්මයන් කිරීම බලපෑමක් එකතු වෙනවද නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? නෑ අනිවාර්යයෙන්ම මේ ඖෂධ ලබා ගන්න ඕනේ. මොකද අපි මේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කරන ඖෂධ සමහරට අපිට ජීවිත කාලය දක්වාම ගන්න වෙන්න ඉඩ තියෙනවා. ඒ ඖෂධ සමග මේ ආයුර්වේද ප්‍රතිකාර කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. වැටීමක් එහෙම සිද්ධ වුණොත් අංශභාග රෝගියෙක් කොහොමද ඒක දැනෙන්නේ? සහ දැන් අපි කිතමුකෝ නිවසක ගිහිල්ලා ඖෂධ ලබා ගන්න අතරතුරේදී අනවශ්‍ය විදිහට එක්ක වැඩක් කරන්න ගිහිල්ලා හරි අපි හිතන්නේ නැති මොහොතක වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මොකක් වෙයිද? අංශභාග රෝගියෙක් වැටුණොත් එයාගේ බරපතල හානියක් සිදු වෙන උනත් ඉඩ තියෙනවා. පුංචි අවසරයක් දෙන්න අපි ඔකට උත්තරේ දෙමු හරියට නිවැරදිව අපිට වෙලාව බලන්න ඕන. වෙලාව බලලා ඉක්මනින් එකට. හොඳයි. අංශභාග රෝගියෙක් වැටීම සිද්ධ වුණොත් මොකක් වෙයිද? අපි කතා කරමු. අංශභාග රෝගියෙක් වැටෙනවා කියන්නේ බොහොම භයානක තත්ත්වයක්. එවැනි අවස්ථාවක හිස වැදීමෙන් ලේ ගැලීමක් සිදු වෙන්න පුළුවන්. එයාට ලබා දෙන ඖෂධත් එක්ක ඒ තත්ත්වය ලේ කැටි දිය කරන ඖෂධ දෙනවා. ඒ තත්ත්වෙත් එක්ක රුධිර ගලණය වැඩි වෙලා ඊට වඩා භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් වැටෙන්නේ නැතුවම බලා ගන්න එක තමයි සුදුසු. හරි. අපි අද දවසේ කතා කරන්නේ අංශභාග රෝග තත්ත්වය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් මොනවද කියන කාරණය තමයි අපි ඔබව දැනුවත් කරේ සහ අංශභාග රෝගියෙක් නම් ඔබ කොහොමද පරිස්සම් වෙන්නට ඕන සහ රෝගියෙක් බලා ගන්න කෙනෙක් නම් ඔබ කොහොමද ක්‍රියා කරන්නට ඕනි කියලා. වෛද්‍යමිනි මම කැමති අවසාන වශයෙන් අපි හැමෝම කැමතිනේ නිරෝගී වෙන්න. අපි මේ රෝගයන් පිළිබඳ කතා කරාට ප්‍රතිකර්මයන් පිළිබඳ ඔබව දැනුවත් කරාට ඒකෙන් සුවය ලබන්නේ කොහොමද කියලා කතා කරාට ලෝගය හදාගන්නේ නැතුව ඉන්න තමයි අපි හැමෝම කැමති. ඒ නිසා මම කැමති අවසාන වශයෙන් ඔබතුමියකින් උපදෙස් ලබා දෙන බලාගෙන ඉන්න සියලු දෙනාට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව රෝගිය අපිට හදාගන්නේ නැති වෙන්න මොනවද තියෙන දේවල් අපේ අවතුම් පැවතුම් කොහොමද අපි වෙනස් කරගන්න ඕන සහ අපි කොහොමද මේ රෝග ලක්ෂණ අපේ ශරීරයට අදාළ කරගන්නේ නැතුව නිවැරදිව ඉන්න ඕන.
තමන්ගේ ජීවන රටාව නිවැරදිව ගෙන යාම. ඒ කියන්නේ දැන් අපි ගොඩක් මත්පැන් පානය කරනවා නම්, දුම්පානය කරනවා නම්, කෘත්‍රිම ආහාර ගන්නවා නම් ඒවෙන් වැළකීලා නිවැරදි මාර්ගයට යොමු වීම, ඒ වගේම අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් තත්ත්ව, දියවැඩියා තත්ත්ව වැනි තත්ත්වයන් නිවැරදි ආකාරයට පාලනය කිරීම සහ මේ මානසික පීඩාවන් අවම කර ගැනීම, කෝප වීම, ක්‍රෝධ කිරීම, ඒ වගේ දේවල් සහ හොඳ ඒ කියන්නේ හොඳ පළතුරු, එළවලු, කොළ වර්ග, ධාන්‍ය වර්ග, පෝෂ්‍යදායක ආහාර වේලක් ගැනීම, ඒ වගේම ව්‍යායාම නිසි ලෙස කිරීම මගින් සහ අවුරුදු 40ට වැඩි අය තමන්ගේ යම් රෝගී තත්ත්වයක් තියනවද කියලා පරීක්ෂා කිරීම මගින් අපිට මේක සාර්ථක විදිහට පාලනය කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ විදිහට ඔබටත් ඒ ප්‍රතිකර්මයන් පිළිබඳ උපදේශනයන් ලබා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. වෛද්‍යතුමනි, දැන් විශේෂයෙන්ම අපි ඔය කියපු ආසෙන්න මේ ව්‍යායාම් කරන්න ගොඩක් වෙලාවට මැලිකමක් දක්වනවා. අවසාන වශයෙන් මට අහන්න තියෙන එක, මොකද දැන් අපි කියමුකෝ ඒ කෙනා අතපය පළ නැතිවීමකින් තමයි එහෙම ආකාරයට අංශභාග තත්ත්වයටපත් වෙන්නේ. ඉන්න අනතුරු ටික ටික සුවය ලැබෙනකොට එයාට හිතෙන්න පුළුවන් මම ව්‍යායාම කරන එක සුදුසු නැහැ කියන කාරණයට එන්න පුළුවන්. ගොඩක් අය මැලිකමක් දක්වනවානේ ව්‍යායාම කරන්න. හැබැයි ව්‍යායාම තුලින් ඒ මං හිතන්නේ රෝග ලක්ෂණයන් සහ ඒ දේවල් දැන් අපි අතක් ගත්තම අතේ අපි පණ නැතිවීමක් දක්නට ලැබෙනවා. හැබැයි ඒකට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවද ඒ ව්‍යායාම තුළින්? ඔව්, ඇත්ත වශයෙන්ම දැන් ආඝාතයේ වැළඳුණු රෝගියෙකු කිසිම දෙයක් කරන්නේ නැතුව ඉන්නවා නම් සති දෙකක් විතර වගේ ඉන්නකොටම තේරෙනවා මේ අපේ ජොයින්ට්ස්, ඒ කියන්නේ සංදිස්ථාන හයි වේගෙන එනවා කියලා. ඒ වගේ මාස කිහිපයක් හිටියොත් එහෙම කිසිම දෙයක් කරගන්න බැරි විදිහට ගල් වෙලා තියෙවි. ඒක නිසා මුල් අවස්ථාවේ ඉඳලම ව්‍යායාම කිරීම අනිවාර්යයි. ආයුර්වේදයේ තියෙනවා ඒවා, ඒ වගේ අවස්ථාවලදී තද වෙලා තියෙනවා නම් බුරුල් කරන ඖෂධ තියෙනවා, බෙහෙත් පොට්ටනි වර්ග තියෙනවා, පත්තු වර්ග තියෙනවා. ඒවා හෝ යොදලා ඒවා ක්‍රියා කරවීම ඉතා අවශ්‍යයි. මේ ලෙඩානම් කම්මැලි වෙයි තමයි. හැබැයි ගෙදර අය උනන්දු කරවලා ඒ දේවල් කරවලා ලෙඩාව උනන්දු කරගන්න හොඳ අවස්ථාවක් නේද? ඉතින් ඒ නිසා ඔන්න ඔබටත් පුළුවන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සහ මේ උපදෙස් ලබා දුන්නා. කොහොමද ප්‍රතිකර්මයන් මොන වගේ අවතුම් පැවතුම්ද අපි වෙනස් කරගatiya යොත්තේ කියන කාරණය, සහ රෝගියෙක් කොහොමද ක්‍රියා කරන්නට ඕන පෙර සහ පසු අවස්ථාවන් වලදී කියන කාරණය. වෛද්‍යතුමිය මොන ගැහිලා තව උපදෙස් ලබා ගන්න පුළුවන් මේ දුරකථන අංකය ඔස්සේ 0.71 77 38 505 0.71 77 38 505 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක මේ උපදෙස් ලබා දෙන්න එකතු වුණු සර්වාංග පිළිබඳ ආයුර්වේද වෛද්‍යතුමිය ශ්‍යාමලී වෛද්‍ය කුමාරී වෛද්‍යතුමියට බොහොම ස්තුතියි. ආයිබෝවන්. බොහොම ස්තුතියි. හොඳයි, අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි කතා කරන්න සූදානම් වන්නේ පෞලක ජීවන ගමනට අත්‍යවශ්‍යම වෙලා තියෙන අංගයක් බවට පත් වෙන මේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳව. විරාමයක් ලබාගෙන තමයි ඒ ගැන කතා කරන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය පිළිබඳ කතා කරන්න මනෝචිකිත්සිකා, පෞල් උපදේශිකා බුද්ධිකා රන්දි මහත්මිය රැඳිලා ඉන්න. අපි විරාමයෙන් අනතුරු ඒ ගැන කතා කරන්න සූදානම්. ආදරණීය ජීවිතය සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.